වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ටීඩීකේ ජයන්ත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංගවන හා වැඩිමිලට අලෙවි කරන්නන්ගේ දේපල රාජසන්තකයි. නිරෝධායන ඇඳ නීති දීර්ඝ කරන්නේද නැද්ද යන්න තීරණය අධ්‍යයනයකින් පසුව. දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන එන්නත් කරන කටයුතු කඩිනම් කරන්නයි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්. ආයුර්වේද ප්‍රතිකාර ගන්නා කොරෝනා ආසාදයන්ගේ සංගුලතා අවම බව රාජ්‍ය ඇමති සිසිල් ජයකොඩි මහතා කියයි. නිරෝධායන ඇඳ නීති හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන්ට පිරිනමන රුපියල් 2000 දීමනාව මෙතෙක් නොලදයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව. තැපැල් හා උපතැපැල් කාර්යාල අදත් හෙටත් විවෘතයි. දිවෙනපුර ආර්ථික මධ්‍යස්ථානද එම දින දෙකේ විවෘත කර තැබේ. ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණය ඇමරිකානු ජනාධිපතිවරයා යලි සාධාරණීකරණය කරයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භයි. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපීම සම්බන්ධයෙන් පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කළ නියෝග කඩ කරන්නන් දණ්ඩනයකටත් කිරීම මෙන්ම ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපල රාජසන්තක කිරීමටද අධිකරණයට බලය පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහජනාරක්ෂක ආඥා පනතේ 5 වෙනි වගන්ති යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම නීති බලාත්මක වේ. සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදා හැරීම අඩපණ කිරීම, අධික මිල ගණන් වලට අලෙවි කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළඳ අක්‍රමිකතා ඇති කිරීම ආදී වැළැක්වීමට මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරින. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය තොග හා ඒවා ප්‍රවාහනය කරන වාහන අධිග්‍රහණය කිරීමේ බලතල එම ගැසට් නිවේදනයෙන් නිසි බලධරයා වෙත පවරා තිබේ. එසේ අධිග්‍රහණය කරන ද්‍රව්‍ය අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජනරාල්වරයාගේ නියෝගය පරිදි රජයට බාරගෙන රජයේ සහතික මිල හෝ රේගුවේ සඳහන් මිල ගණන් පදනම් කරගෙන පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සැපිය යුතුය. ජනාධිපතිතුමා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළ සේවාවක් පවත්වාගෙන යාමට බාධා කිරීම, අවහිර කිරීම හෝ ප්‍රමාද කිරීම, එම සේවයේ නියුතු තැනැත්තෙකුට සේවය කරන ස්ථානයට නොපෙනීමට පෙළඹවීම දඬුවම් ලැබිය හැකි වැරදි වේ. යම් කිසි අවස්ථාවක් අත්‍යවශ්‍ය සේවාවකට නම් කර ඇති අවස්ථාවක එම සේවාවට සම්බන්ධ කාර්යයක නිරත තැනැත්තෙකු නියමිත රාජකාරිය පැහැර හැරියොත් ඔහුගේ සේවයේම අවස්ථාවේදීම අවසන් කිරීමටත් ඊට අමතරව වරදකරුවෙකු කිරීමටත් ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබේ. ලබන සඳුදායින් පසු තවදුරටත් රටවසා තබන්නේද නැද්ද යන්න පවතින තත්ත්වය අධ්‍යයනය කර තීරණය කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියයි. නිරෝධායන ඇඳ නීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් හෝ අවසන් කිරීමක් පිළිබඳව පසුගිය සඳුදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකළ බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේය. ජනතාවගේ සමාජ ආර්ථික හා ඔවුන්ගේ ජීවිකාව පිළිබඳ සොයා බැලීමේ වගකීම රජයේ සතුය. සමස්තයක් ලෙස එම කරුණු සියල්ල පිළිබඳව සැලකිල්ලටගෙන ජනාධිපතිතුමා ප්‍රමුඛ කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය අදාළ තීන්දුව తీරන ගනු ඇතැයි ඇමතිවරයා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා මෙරට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනේ. සමාජයටද ඒ සම්බන්ධයෙන් වගකීමක් පවතී. එම නිසා ජනතාවගේ කැපවීම හා දායකත්වය ඒ සඳහා අත්‍යවශ්‍ය බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේය. විශ්‍රාමිකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ පුළුල් කරන බවද එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය. බහුතරයක් නෙමෙයි සුළුතරයක් තමයි එවැනි මං හිතන්නේ සමුන්ගේ සමාජ වගකීම් වටහා නොගෙන මේ ආකාරයට මාර්ගවල සංචරණය කරන්නේ. ඉතින් අපි මේ රටේ ජනතාවගේ නිතාම ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගේ සහයෝගය නොමැතිව අපිට මේ කටයුතු කෙසේවත් කළමනාකරණය කරගත නොහැකි. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය සේවාවකට හැරෙන්නට අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට නිවසින් බැහැරව නොයන ලෙස මේ රටේ වෛද්‍ය විශේෂඥයින් ඇතුළු සෑම කෙනෙක්ම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීම් කරන්නේ. ඒ නිසා ඒ සහයෝගය රටේ ජනතාවගෙන් ලැබෙනවා නම් හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ ආකාරයෙන් තමයි කළමනාකරණය කරගන්න සිදු වෙන්නේ. නැත්නම් තමුන්ගේම ජීවිත ආරක්ෂාව පිළිබඳව තාම පැහැදිලි ගැටලුවක් ඇති වෙනවා. ඒක අපි සෑම කෙනෙක්ම සහයෝගයෙන් කළගත යුතු කාරණයක්. දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන එන්නත් කරන කටයුතු කඩිනම් කරන්නේ ඇමති කේලිය රමුකැල්ල මහතා සෞඛ්‍ය මාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටමින් වයස අවුරුදු 30-60 අතර කාණ්ඩය මෙන්ම වයස අවුරුදු 60 ඉක්මවුවන් එන්නත් කිරීම ඒ දිස්ත්‍රික්කවල උපරිම විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන ලෙස සිය අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා දැනුම් දී තිබේ. දෙවන මාත්‍රාව එන්නත් කිරීම මේ වන විට ප්‍රදේශ බොහෝමයක සිදුවේ. නියමිත දිනට නියමිත ස්ථානයේදී නිසි අයුරින් සිදු කරන්නේ ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඇතැම් දිස්ත්‍රික්කවලින් ලැබෙන පැමිණිලි පිළිබඳව සොයා බැලිය යුතුය. ඒ සඳහා දිස හා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් අතර මනා සමතාව පවත්වාගෙන යා යුතු බවද ඇමතිවරයා පෙන්වා දුන්නේ. ලබන සතියේ එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙරට ලැබීමට නියමිතයි. එමගින් වයස අවුරුදු 30 ඉක්මවුවන් එන්නත් කිරීම මුළුමනින්ම අවසන් කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු එම සාකච්ඡාවේදී විශ්වාසය පළ කළහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීය ආයුර්වේද ප්‍රතිකාර ගන්නා කොරෝනා ආසාදයන්ගේ සංකුලතා අවම බව නිරීක්ෂණය වී ඇතැයි රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි. ඒ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ලද ජයග්‍රහණයක් ලෙස ඔහු හඳුන්වයි. මෙරට ආයුර්වේද රෝහල් පද්ධතිය කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර තිබේ. මේ වන විට එවැනි රෝහල් 13ක් ක්‍රියාත්මකයි. තවත් රෝහල් 5ක් ඉදිරි සතියේ දීට සම්බන්ධ කරන බව රාජ්‍ය ඇමතිවරයා කියයි. එම රෝහල් වලට ඇතුළත් කෙරුණු සංඛ්‍යාව 5858කි. ඉන් 4720 දෙනෙකුම ප්‍රතිකාර ලබා නිවෙස් වලට ගොස් ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිවරයා පැවසීය. මෙම කොරෝනා ආසාදිතයෝ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණයට ලක් වෙති. දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් සමග බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට ප්‍රතිකාර කිරීම සිදුවේ. ලෝකයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ රටවල් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් දේශීය පාරම්පරික දැනුමත් බටහිර වෛද්‍ය ක්‍රමය සංකලනය කරගනිමින් ප්‍රතිකාර ක්‍රමවේද සඳහා උත්සාහ දරා ඇතැයිද සිසිර ජයකොඩි රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 4,40,302 දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 4,221 දෙනෙක් හඳුනාගනු ලැබුවහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 194ක් තහවුරු කළේය. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 9,000 ඉක්මවායයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9,185කි. ඊයේ තහවුරු කළ මරණ 194ට කාන්තාව 94 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 100 දෙනෙක් ඇතුළත් වෙති. අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 146කි. වයස අවුරුදු 30-59 අතර මරණ සංඛ්‍යාව 45කි. වයස අවුරුදු 30ට අඩු මරණ සංඛ්‍යාව 3ක් බව තහවුරු වී තිබේ. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගියේය. අප්‍රේල් මාසයේදී වාර්තා වූයේ මරණ 110කි. මැයි මාසයේදී මරණ 806ක්ද, ජූනි මාසයේදී 1600ට ආසන්න සංඛ්‍යාවක්ද, ජූලි මාසයේදී 1364 දෙනෙක්ද වාර්තා විය. අගෝස්තු 29 වනදා වන විට එම මාසය තුළ මරණ සංඛ්‍යාව 4550ක් ලෙස වාර්තා වී තිබේ. නිරෝධායන ඇඳුරු නීතිය නිසා වසා ඇති තැපැල්ලා උපතවැල් කාර්යාල අදත් හෙටත් විවෘත කර තැබේ. පසුගිය මාසෙට දාලා ගෙවීමට ඇති ගොවි විශ්‍රාම වැටුප් සහ අනිකුත් මහජන දීමනාද මේ මාසෙට දාලා මහජන දීමනාද ගෙවීම මෙහි අරමුණ බව තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා කියයි. අදාළ දීමනා හිමියට දීමනා පත්‍රය ඇඳුරු නීති බලපත්‍රයක භාවිත කරමින් තැපැල් කාර්යාලවලට පැමිණිය හැකි බවද ඔහු සඳහන් කරයි. නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වීමත් සමග තැපැල් කාර්යාල වසා දැමීමට සිදු වුණා. සාම බොහෝ වැඩිහිටියන්ට වැඩිහිටි දීමනා, ඒ වගේම විශ්‍රාමික දීමනා, ගොවි විශ්‍රාම, දීවර විශ්‍රාම වැටුප් ආදී දීමනා ගෙවීම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණා. ඒ සම්බන්ධව අප කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර එකඟතාවයට පැමිණියා. පළවෙනිදා සහ දෙවෙනිදා දවස් දෙකෙහි අගෝස්තු මාසයේ තුල අදාළ දීමනා ලබා ගැනීමට නොහැකි වූ අය සඳහා එම දීමනා ලබා දීමට අදාළ තැපැල් කාර්යාල එම කටයුතු සඳහා පමණක් විවෘත කර තැබීමට, සාමාන්‍ය තැපැල් කටයුතු කවුළු කටයුතු කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. ඒ අනුව දීමනා වලට අදාළ පාර්ශවයන්ට අදාළ ගෙවීම් ලේඛන වැඩිහිටි දීමනා පත්‍රය, මහජන ආධාර දීමනා පත්‍රය, ගොවි විශ්‍රාම වැටුප් හෝ දීවර විශ්‍රාම වැටුප් බලපත්‍රය රැගෙන එය ඇඳුරු නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් තැපැල් කාර්යාලවලට පැමිණීමේ හැකියාව තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණ එම දීමනා ලබා ගැනීමට හැකි බව මේ අවස්ථාවේදී දැනුම් දෙනවා සියලුම අදාළ දීමනා හිමිකරුවන් වෙත. දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතව තිබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පවසයි. බලපත්‍රලාභී තොග ව්‍යාපාරිකයන් සඳහා පමණක් ඒවා විවෘතව තිබෙනු ඇත. ඒ පිළිබඳ කරුණු දක්වන ලේකම්වරයා
අපේ විශේෂාර ගරු අමාත්‍ය සසේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ආර්ථික මධ්‍යස්ථාන සහ මැණින් වෙළඳපොළ නැවත පාරිභෝගිකයාට තොග වෙළඳාම් සඳහා සැප්තැම්බර් 1 වෙනිදා සහ 2 වෙනිදා විවෘතව තිබෙනවා. අපේ මධ්‍යස්ථාන වලට එන ලෝඩු අනෙකුත් ගාමනීධාරී වසම් අනුව හරි නැත්නම් බෙදාහරණ ස්ථාන වලට හරි රැගෙන යාම සඳහා අප විසින් කරන ලද ඉල්ලීමට අනුව සුබේත කටයුතු අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් යවලා අපේ දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව උන්ට බලපත්‍ර ලබා දෙනවා ගම්මාන මට්ටමට ඉලවුරු සහ පළතුරු සහ නිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම. ඒ ක්‍රියාවලිය කලින් පොවි සඳහා රටවසාත වෙන අවස්ථාවලදී කරපු ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන කාලයේදීද පාරිභෝගික ජනතාවට සහන භාණ්ඩ මල්ල අඛණ්ඩව සපයන බව සතොස සභාපති ආනන්ද පීරිස් මහතා කියයි. 1998 අංකය ඇමතීමෙන් එම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකිය. දැනටමත් එවැනි මලු 20000ක් පමණ පාරිභෝගිකයන්ට සපයා ඇතැයි සභාපතිවරයා කියයි. අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන කාර්ය මණ්ඩලවලට මෙන්ම විශේෂ අවස්ථා ඇති කණ්ඩායම්වලටද මෙම භාණ්ඩ මල්ල නිකුත් කිරීමට සතොස ආයතනයේ සූදානමින් සිටී. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන සතොස සභාපතිවරයා. අපි බඩු මාළු 20ක් රුපියල් 1998කට බෙදා දෙනවා. රතු කැකුළු 2යි, සුදු කැකුළු 1යි, නාඩු 1යි, පිටි 1යි. පිටිත් සමහර shops වල අඩු වුණොත් ඒ වෙනුවට වෙන මොනවා හරි ආදේශයක් දානවා. නූඩල්ස් පැකට් එකක්, පරිප්පු කිලෝ එකක්, සීනි කිලෝ එකක්, තේකොළ 100ක්, මිරිස් කුඩු පැකට් එකක්, ගම් මිරිස් කුඩු පැකට් එකක්, තුන පහ පැකට් එකක්, හාල් මැස්සෝ 200ක පැක් එකක්, සෝයා මීට් ග්‍රෑම් 100ක්, ලුණු 400 පැකට් එකක්, මූණු ආවරණ දෙකක්, රෙදි සෝදන සබන් එකක්, කොම්බ සෝප් එකක්, ඩයනා ක්‍රීම් ක්‍රැකර් පැකට් එකක්, පපඩම් පැකට් එකක් තියෙනවා. ඕක ටික තමයි තියෙන්නේ. ලැබිය යුතු දුප්පත් කාට හරි ලැබෙන කවුරු හරි වේදම් කරලා කරනවා නම් පොජ්ජලිකව කරනවා නම් එහෙම දෙනවා. රාජ්‍ය ආයතනයකින් කරනවා එහෙම කරනවා. පුණ්‍ය ආයතනයකින් කරනවා නම් එහෙම කරනවා. ඒ වගේ ඉතින් මිනිසුන්ට දානය ලබා දීමනේ අරමුණ. ඉතින් අපි ඒ විදිහට දැනට කරගෙන යනවා. ආයතනයේ සභාපතිට හෝ වෙනත් ඕන කෙනෙකුට ෆැක්ස් එකක් එවන්න සතර ආයතනයේ මූලස්ථානයට අපි ඉල්ලපු සෑම කෙනෙකුට මේ වෙනකොට දීලා තියෙනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නිරෝධායන ඇඳුරු නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවන්ට පිරිනමන රුපියල් 2000 දීමනාව මෙතෙක් නොලැබුණ අයට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහතා කියයි. අදාළ දීමනාවට සුදුසුකම් ලබා මෙතෙක් නොලදායට අද සිටම අභියාචනා ඉදිරිපත් කළ හැකිය. තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මගින් අභියාචනා ඉදිරිපත් කළ යුතුය. රුපියල් 2000 දීමනා සඳහා පවුල් ලක්ෂ 18ක් හඳුනාගෙන ඇති අතර ඉන් අඩකටම මේ වන විටම දීමනා පිරිනමා අවසන් බවද ලේකම්වරයා පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. දරුවන් සිය අධ්‍යාපන කටයුතු සඳහා දීර්ඝකාලීනව මාර්ගගත ක්‍රමයට යොමු වීමෙන් මානසික ආතතිය වර්ධනය වී නොයෙකුත් අතුරු ආබාධවලට ලක්වීමේ ඉඩකඩ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පවසයි. ඔවුන් එවැනි තත්ත්වයකින් වළක්වා ගැනීම මෙන්ම අනවශ්‍ය කටයුතු සඳහා දරුවන් අන්තර්ජාලයේ භාවිත කිරීම වැළැක්වීමේ වගකීම දෙමාපියන්ට පැවරෙන බව ඇය අවධාරණය කරයි. මම හිතනවා දෙමව්පියෝ තමයි මෙතන දරුවන්ට වැඩි ඉස්සරහින් ඉන්න ඕනේ මේ කාරණාවේදී. මොකද දෙමව්පියෝ හැමතිස්සෙම ළමයින්ව පරිගණකයට දාලා ඔන්ලයින් ඉගෙන ගන්න කියලා ඕකට තල්ලු කරලා හරියන්නේ නැහැ. එතනින් පොඩ්ඩක් නිදහස් වුණාම කියනෝනේ වෙනස් තැනකට ළමයි යොමු කරන්න කියලා. ඒ කියන්නේ ඒ කාල වේලාවේදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණාම සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් අයින් කරන්න. අයින් කරලා ටික වෙලාවක් ළමයින්ට නිදහස් ලෝකයේ සැරිසරන්න දෙමව්පියන්ට එකින්ද සෙල්ලම් කරන්න පොඩ්ඩක් දීලා ඒ සාමාන්‍ය ජීවිතයට යොමු කරන එක කරන්න කියලා අන්න ඒ කාරණා ටික දෙමව්පියෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. දරුවන්ට කියලා වැඩක් නැහැ. දරුවෝ දන්නේ නැහැ. පුංචි ළමයිට තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මම හිතනවා හොඳම අවවාදය තමයි දෙමව්පියෝ මේ පිළිබඳව අවධානයෙන් ඉඳලා දරුවෝ හැමතිස්සෙම පොඩ්ඩක් පරිගණකයෙන් අයින් කරලා නිදහස් වෙලාවට සාමාන්‍ය ලෝකයේ ළමයින්ට දුවන්න පනින්න නටන්න ඉඩ දෙන්න. විදෙස් පුවත් ඇෆ්ගනිස්තානෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට තමාගත් තීරණය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා නැවත වරක් සාධාරණීකරණය කරයි. තාලිබාන් කැරලි සංවිධානයට යලි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමට මගහෙළි කළේ ඔහුගේම තීරණයයි. ජාතික අමාත්‍යංශයෙන් ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ දීර්ඝ කාලයක් ඇෆ්ගනිස්තානයේ හමුදා රඳවා තැබීම එරට ගැටලු වලට විසඳුම් නොවන බවයි. පුරාවසර 20ක හමුදා මෙහෙයුම් නිමා කරමින් ඇමරිකානු හමුදා ඊයේ ඇෆ්ගනිස්තානෙන් පිටව ගියහ.
තලිබාන් පාලනය ප්‍රතික්ෂේප කළ 1,20,000ක් පමණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට එක්සත් ජනපද හමුදා ක්‍රියා කළ අතර ඒ ජනාධිපතිවරයාගේ ඇගීමට ලක්විය. තලිබාන් කැරලිකරුවෝ එක්සත් ජනපද හමුදා ඉවත් යාම ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශයට පත් කර මේ වන විට එය සමරමින් සිටිති. කැලිෆෝනියාවේ ලැබුගිනි තවදුරටත් පැතිර යයි. ලාහෝ විලාසිතව ජීවත් වූ ලක්ෂ ගණනක ජනතාවක් මේ වන විට ඉවත් කර තිබේ. අක්කර ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් මේ වන විට ගින්නෙන් විනාශී අවසන්ය. ලැබුගිනි මැඩලීමට 3500ක ගිනි නිවන බට පිරිසක් යොදවා තිබේ. ඒත් ඔවුන්ට මේ දක්වා මැඩලීමට හැකි වී ඇත්තේ ලැබුගිනි පැතිර ඇති සමස්ත භූමි ප්‍රමාණයෙන් 16% වෙනි සුළු ප්‍රමාණයක් පමණි. ලැබුගිනි ආරම්භ වී මේ වන විට සති 2කට අධික කාලයක් ගත වී තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන එන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. සුරකිමු ගංගා ජාතික වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ව්‍යාපෘති 12ක් සැලසුම් කර තිබේ. පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා ජාතික වැඩසටහනට දිවෙන පුරා ගංගා 103ක් අයත් වේ. ඉන් 19ක්ම අයත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයටයි. වලව් ගංගා ප්‍රධාන මේ ජල ධාරා ආශ්‍රිතව පවතින පාරිසරික ගැටලු පිළිබඳව පසුගියදා පැවති පරිසර කමිටුවේදීද සාකච්ඡා කෙරින. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය කොළඹ RPM ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භයි. පළමු එක්දින තරගයේ හෙට පැවැත්වෙන අතර දෙවන තරගයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදායි. තුන්වෙනි හා අවසන් තරගයේ ලබන 7 වෙනිදා පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. තරග 3කින් සමන්විත පන්දු අර 20 තරගාවලිය ලබන 10, 12 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය පැවැත්වේ. දකුණු අප්‍රිකා සමග පැවැත්වෙන එක්දින සහ 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයෝ 22 දෙනෙක් ඇතුළත් වෙති. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයයි. ධනංජය දෙසිලා උපනායක ලෙස කටයුතු කරයි. ටෙම්බා බෞමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු එක්දින සංචිතයට ක්‍රීඩකයෝ 18 දෙනෙක් ඇතුළත් වෙති. පන්දු අර 20 සංචිතයට ඇතුළත් ක්‍රීඩකින් සංඛ්‍යාව 19කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. එමිරේට්ස් ගුවන් සේවය කොළඹ හා මාලේ අතර ගුවන් ගමන් අද යලි ආරම්භ කරයි. එම ගුවන් සේවය ඩුබායි හා මාලේ අතර මෙන්ම කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවල දිගුවක් බව එම ගුවන් සේවය පවසයි. ගුවන් ගමන් සඳහා බෝයින් 707 වර්ගයේ ගුවන් යාන යොදා ගැනේ. ලබන මාසයේ මැදවන විට මාලේ හා ඩුබායි අතර සිදු කරන ගුවන් ගමන් දිනකට 4ක් දක්වා වැඩි කරන බවද එමිරේට්ස් ගුවන් සේවය සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතුස ජාලය හරහා නව තේ නිෂ්පාදනයක් වෙළඳපළට හඳුන්වා දෙයි. සතුස කහට යනුවෙන් ඒ නම් කර තිබේ. ග්‍රෑම් 100 පැකට්ටුවක් රුපියල් 80කටද ග්‍රෑම් 200 පැකට්ටුවක් රුපියල් 155කටද සතුස ජාලයෙන් පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය.
මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයම් පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. ඌවසා නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පසුරු දෙකෙන් පසු ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඊළඟට දවසේ සටහන. රටක් ලෙස විවිධ අභියෝග ජයගැනීමෙන් මේ දක්වා පැමිණ ඇති බව අප හොඳින් දන්නා කරුණක්. 30 අවුරුදු යුද්ධයක් නිමා කර රටට සාමය ස්ථාපිත කිරීමට මුළු මහත් සමාජයේම එදා කැපවූ ආකාරය ප්‍රශංසනීයයි. රාජ්‍ය නායකයා ලෙස එවක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජා ත්‍රිවිධ හමුදාව ඇතුළු රණවිරුවනුත් ශ්‍රී ලාංකීය පුරවැසිනුත් මේ සඳහා අප්‍රමාණ කැපකිරීම කළ බව අප අමුතුවෙන් කිව යුතු නොවේ. එසේනම් අද මේ කොවිඩ් අභියෝගය සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට අපට අසීමිත කැපකිරීමක් සිදු කිරීමට නොහැකි වන්නේ මන්ද? මේ කැපකිරීම සිදු කළ යුත්තේ පළමුව තමාටමයි. Taman රෝගයෙන් වැළකී සිටීමට මෙන්ම රෝගය ව්‍යාප්ත කිරීමට පිටිවහල් නොවන ජීවන චර්යාවක් ගෙන යා හැකිනම් එය මනා ශක්තියක් වනු නොඅනුමානයි. එකිනෙකාට දුෂ්පවරමින් කොවිඩ් මර්ධන වැඩපිළිවෙල විවේචනය කරමින් එන්නත් කරන වැඩපිළිවෙල අසාර්ථක බව දක්වමින් සමහරුන් මේ අවස්ථාවේ ක්‍රියා කරන්නේ 6-4 නොදන්නා දරුවන් මෙනි. මේ සිදු කරන හානිය මුළු මහත් සමාජයට මෙන්ම පෞද්ගලිකව Tamanටද ලැබෙන බව ඔවුන් නොදන්නවා විය නොහැකි. පසුගිය කාලය තුල උද්ඝෝෂණ රැලි මාලාවක් පාත්තා ඔවුන් අත්කර ජයග්‍රහණ මොනවාද? අද ඒවායේ ප්‍රතිඵල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම අනුව පෙනී යනවා. අප බුද්ධිමත්ත පරාර්ථකාමීව මේ මොහොතේ ක්‍රියා කරමු. එය පක්ෂ පාට ජාති ආගම් දේශපාලන ભેද සියල්ල අමතක කර අවංකව කළ යුතු ක්‍රියාදාමයක් බව සටහන් කර තබමු. යලි සිරස්තල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංගවන හා වැඩිමිලට අලෙවි කරන්නගේ දීපල රාජසන්තකයි. නිරෝධායන ඇඳුරු නීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන තීරණය අධ්‍යයනයකින් පසුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන එන්නත් කරන කටයුතු කඩිනම් කරන්නයි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිලධාරීන්ට උපදෙස්. ආයුර්වේද ප්‍රතිකාර ගන්නා කොරෝනා ආසාදයන්ගේ සංකුලතා අවම බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි මහතා කියයි. නිරෝධායන ඇඳුරු නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවන්ට පිරිනමන රුපියල් 2000 දීමනාව මෙතෙක් නොලද අයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව. තැපැල්ලා උපතැපැල් කාර්යාල අදත් හෙටත් විවෘතයි. දිවෙනුපුරා ආර්ථික මධ්‍යස්ථානද එම දින දෙකේ විවෘත කර තැබේ. ඇෆ්ගනිස්තානෙන් හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණය ඇමරිකානු ජනාධිපතිවරයා යලි සාධාරණීකරණය කරයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භයේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට